Right, our topic is computer memory. There are several computer memory or storage devices are used to store data and information, and the function of each are different. Computer memory can be classified as follows. Right, consider your diagram. First one, main memory, also known as primary memory. Write the paragraph. Primary memory is computer memory that is accessed directly by the CPU. This includes several type of memory such as read-only memory, random access memory, and cache memory. Cache, C-A-C-H-E. C-A-C-H-E, cache memory. First subtopic is read-only memory. රීඩ් ඔන්ලි මෙමරි එක බලන්න ඕගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ ඒකේ රූපයක් තියෙනවා. රීඩ් ඔන්ලි මෙමරි එකේ පොඩි ඉමේජ් එකක් තියෙනවා බලන්න. ඒක චිප් එකක් වගේ නේද? IC කියනවට වඩා අපි ඒවට චිප්ස් කියලා කියනවා. සාමාන්‍යයෙන් දැන් IC එකක සාමාන්‍යයෙන් අපි IC එකක් කිව්වහම IC එකක කනෙක්ෂන් පින්ස් ලයින් දෙකකට තියෙන්නේ. සයිඩ් දෙකේ. හැබැයි චිප් ලෙවල් එන ඒවා හැම පැත්තටම පින්ස් එනවා. එතකොට ඒ වගේ ඒවාට අපි චිප්ස් කියලා කියනවා. කම්පියුටර් එකේ තියෙන මේ read only memory එකට අපි කියන්නේ CMOS chip එක කියලා. CMOS mean complementary metal oxide semiconductor. එතකොට මේ ROM එක storage medium එකක් කම්පියුටර් එක ඇතුලේ තියෙන. හැබැයි small data storing capacity එකක් තමයි මේකේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්න. කම්පියුටර් එකක් on වෙනකොට කම්පියුටර් එක totally artificial machine එකක් නේ. දැන් අපි නිදියගෙන උදේට නැගිටිනකොට බලනවාද අපේ අත් දෙක තියනවාද කකුල් දෙක තියනවාද ගලවගෙන ගිහිල්ලාද කියලා අපි බලනවාද එහෙම අත ගාලා චෙක් කරලා බලනවාද නැහැ එහෙම බලන්න ඕනේ නැහැ මොකද අපේ එහෙම කවුරුවත් ගලවයි යන්නේ නැහැ කම්පියුටර් එක කියන එක එක වෙලාවට එක කන්ඩිෂන් වල තියෙන්න පුළුවන් මම ඊයේ අන්තිමට කම්පියුටර් එක ඕෆ් කරනකොට තිබ්බ ඩිවයිස් නෙමෙයි වෙන්න පුළුවන් ඊළඟ පාර ඔන් කරද්දි තියෙන්නේ ඇයි මවුස් එක රිප්ලේස් වෙන්න පුළුවන් කීබෝඩ් රිප්ලේස් වෙන්න පුළුවන් RAM අප්ග්‍රේඩ් එකක් වෙලා තියෙන්න පුළුවන් මේ විදිහට හાર્ඩ්වෙයාර් කන්ෆිගරේෂන්ස් වෙනවනේ නිතරම දැන් කම්පියුටර් එක මේ විදිහට ඔන් වෙනකොට එයාගේ තියෙන ස්ටේටස් එයාගේ තියෙන ඩිවයිසස් හරියට කනෙක්ට්ද කමියුනිකේටඩ් with each other මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඒවා ඔක්කොම එයා බලලා තමයි කම්පියුටර් එක working conditions වලට on කරලා දෙන්නේ. ඉතින් ඒ වැඩේ කරන්න නම් එයාට මොනවා හරි program එකක් තියෙන්න ඕන internal run වෙන. මෙන්න මේ internal process එක store කරලා තියෙන chip එකට අපි කියන්නේ ROM එක කියලා. Also known as CMOS ROM. CMOS ROM එක ඇතුලේ it contain some kind of firmware. We can call it firmware. Firmware means a type of software but cannot upgrade frequently. දැන් software එකක් කියන එක අපි නිකන් upgrade කරනවා අපිට ඕන නම් වෙනස් කරන්න පුළුවන් ඒ වගේනේ. මේ firmware කියන categories එහෙම upgrade කරන්නේ නැහැ නිතර. ඒවට update එහෙම එන්නෙත් නැහැ.
ඒක ඕන වෙන්නෙම ඔය බූටිං අප් ප්‍රොසෙස් එකට. ඒ කියන්නේ කම්පියුටර් එක ඔන් වෙන වැඩවලට තමයි ඒක ඕන වෙන්නේ. දැන් ඔයා හිතන්න එපා ෆර්ම්වෙයා කියන එක කම්පියුටර්ස් වල විතරක් තියෙන එකක් කියලා. ඕගොල්ලොන්ගේ ගෙදර තියෙනවා නම් වොෂින් මැෂින් එකක් අපි හිතමුකෝ ඒක ෆුල් ඔටෝමේටඩ් එකක් කියලා. ඒකෙත් ෆර්ම්වෙයා එකක් තියෙනවා. ඒ ෆර්ම්වෙයා එකට අනුව තමයි ඒ වොෂින් රයිසින් ඒ ප්‍රොසෙස් ටික සිද්ධ වෙන්නේ. ඔයාගේ රිස්ට්‍රොච් එකක් තියෙනවා නම් ඩිජිටල් ඇනලොග් වුණත් බැටරි මොඩල් එකේ හැම වොච් එකකම හැම රිස්ට්‍රොච් එකක්ම වෝල් ක්ලොක් එකක්ම හැම එකකම ෆර්ම්වෙයා එකක් තියෙනවා. ඒ ෆර්ම්වෙයා එකෙන් තමයි එයා සෙකන්ඩ් බයි සෙකන්ඩ් කවුන්ටිං එකක් ගෙනියන්නේ. ඔයගොල්ලොන්ගේ ගෙදර ටීවී එකක් තියෙනවා නම් ඒකෙත් ෆර්ම්වෙයා එකක් තියෙනවා. ඒ ෆර්ම්වෙයා එක හින්දා තමයි ඔයාට channel ටික ස්ටෝර් කරන්න පුළුවන් වෙන්නේ. ඒ හැම එකකම ROM එකක් තියෙනවා. කම්පියුටර් එකෙත් මේ ROM එක තියෙනවා. කම්පියුටර් එකේ තියෙන මේ ROM එකෙන් කම්පියුටර් එක ඔන් වෙන හැම වෙලාවෙම කම්පියුටර් එකට කනෙක්ට් වෙලා තියෙන ඩිවයිස් වල වර්කින් කන්ඩිෂන් ටෙස්ට් කරනවා. අපි කම්පියුටර් එකක් ඔන් කරාම දැකලා තියෙනවා බ්ලැක් වින්ඩෝ එකක lines ටිකක් වැටෙනවා එක එක detail. There are several detail here. What are they? RAM card status, processor status, hard disk status, date and time, graphic details, lot of detail එතන තියෙනවා. මේ detail වලින් තමයි කම්පියුටර් එක identify කරගන්නේ device හරියට වැඩ කරනවද කියලා. හරි අපි හිතමු in case of any type of error occur during the booting up. අන්න ඒ වෙලාවට මේ chip එකට පුළුවන් ඒ generate වෙච්ච error එක user ට කියන්න. හිතන්න කම්පියුටර් එක on වෙනකොට keyboard එකක් high කරලා නැහැ. CMOS check some error. Keyboard error. Keyboard not found. මේ message එනවා. CMOS check some error. Date and time is not set. මේ විදිහට errors දෙන්න පුළුවන් වෙනවා එයාට. සමහර වෙලාවට display visual error එකක් දෙන්න බැයි නම් එයාට එයා මොකද කරන්නේ? beep tone එකකින් error එක දෙනවා user ට. ඔගොල්ලෝ අහලා ඇති සමහර වෙලාවට කම්පියුටර් එක on වෙන්නේ beep 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 ගාලා tone එකක් වැඩි වැඩි තියෙනවා. ඒ beep tone වලින් අපි identify කරගන්නවා හරි මෙහෙම ලෙඩක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මම common errors ටිකක් කියන්නම්කෝ. ඔයාගේ PC එකක් ගොඩක් වෙලාවට මේවා desktop related PC එකක් beeps 3ක් වදිනවා නම් beep 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 I beep 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 විදිහට 3 වදිනවා නම් ඒ කියන්නේ ඔයාගේ memory error එකක් RAM වගේ දේවල් වල තමයි ඒ error එක තියෙන්නේ. ඔයාලට fix කරගන්න වෙනවා ඉස්සෙල්ලාම RAM බලන්න වෙනවා. ඊළඟට ගොඩාක්ම ලැප්ටොප් වලට එන ලෙඩක් තමයි එක දිගට බීප් වදිනවා ඕන වෙද්දි. බීප් ගාලා වැදිලා තියෙනවා දිගටම වැදිලා තියෙනවා. ලැප්ටොප් වල එන කොමන් ලෙඩක් ඕක. මොකද කීබෝඩ් එරර්ස් එන හින්දා හොම් වෙන්නේ. කීබෝඩ් වල ලැප්ටොප් වල කීස් එරර් එනවනේ නිතර. ඩස්ට් එක වගේ දේවල් ඉඳලා. ඒවා ඔක්කොම කරන්නේ ඔය CMOS එකෙන්. ඔය ROM එකෙන් කරන්නේ ඒවා. තව එරර්ස් තියෙනවා. එරර්ස් 100 ගණක් තියෙනවා. ඉතින් මේ ROM එක කියන්නේ අන්න එහෙම ඩිවයිස් එකක් කියන එක මතක තියාගන්න. Right. Our topic is read-only memory, ROM. Right. Paragraph. ROM means read-only memory. ROM is a type of small storage medium that permanently store data, that permanently store most recent data on a personal computer and other electronic devices. New paragraph. It
contains the programming, it contains the program needed to start a PC, which is essential for booting up process. Booting up process කියන්නේ මොකද්ද? දැන් අපි ගෙදර ටීවී එක නම් on කරනවා, ටීවී එක off කරනවා. අපි එහෙමනේ කියන්නේ ටීවී එක දාන්න, ටීවී එක නිවන්න. එහෙමනේ කියන්නේ අපි. හැබැයි කම්පියුටර් එකක් අපි එහෙම කම්පියුටර් එක off කරන්න කියලා කියනවාද කම්පියුටර් එකක් shut down කරන්න කියලානේ කියන්නේ. කම්පියුටර් එක කියන ඩිවයිස් එකේ on off process එක අනික් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වලට වඩා වෙනස්. කම්පියුටර් එකක් නිකම්ම on කරන්නේ නැහැ. ඒක step by step procedure එකකින් තමයි on වෙන්නේ. අන්න ඒ process එක තමයි ඔය booting up process එක කියලා කියන්නේ. කම්පියුටර් එක on වෙන්න ඕන කරන මෙන්න මේ booting up process එකට support වෙන method එකක් තමයි මේ ROM එක ඇතුලේ තියෙන program එක. This program is also known as a firmware. Firmware කියන වචනේ නිකන් software වගේ. Firmware තව software category එකක්. software එකක් වගේ නිතර update කරන්න අපිට දාගන්න ඒවා මොනවත් කරන්න බෑ firmware එකට. right දැන් මම කිව්වා මේ ROM එක පොඩි chip එකක්. කවුද මේක කම්පියුටර් එකට high කරලා දෙන්නේ? මේ chip එක දැන් RAM එකක් high කරනවා වගේ අපිට high කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ chip එක motherboard එකට manufacturer high කරලා එවන එක. ඒකට ඒක ඇතුලේ මේ program එකත් manufacturerමයි update කරලා දෙන්නේ. අපිට ඕන විදිහට ඒක මොනවත් වෙනස් කරන්න බෑ. මේක නැති වුණා කියලා කියන්නේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන් ටික ඔක්කොම ගියා වගේ. දැන් අර අපිට අපි S2 වහගෙන වුණත් කනකොට ගානට අත යනවනේ කට ගාවට. නේද? අපි වැරදිලාවත් අපි කටට යන්නේ නැතුව කන දිහාට අත යන්නේ නැහනේ. ඒක වැරදිලාවත් වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අර ඕනම කරන ඉන්ස්ට්‍රක්ෂන් ටික තමයි ඔකේ තියෙන්නේ. ඕක ඕනමයි කම්පියුටර් එක ඔන් වෙන්න. දැන් අපි චූටි කාලේ නම් පොඩි ළමෙක් කන්න ගත්තාම කයි හැම විදිහටම මූණ පුරා ගාගෙන එහෙමනේ කන්නේ. ඒතර අපිව හදපුවා ඒක අපිට කියලා දෙනවනේ මෙහෙමයි මේක කරන්න කියලා. අන්න ඒ වගේ ඔය මදර්බෝඩ් එක හදන කට්ටිය ඒක වැඩ කරන්න ඕන විදිහ බේසික් ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් විදිහට ඔය ROM එක ඇතුලේ දාලා තියෙනවා. new paragraph. Computer manufacturing companies store these firmware in a ROM and is connected to the computer motherboard. Technically, this ROM is also known as capital CMOS. CMOS. ROM එක technical word එක තමයි CMOS කියන්නේ. CMOS chip එක කියලා කියනවා. CMOS mean complementary metal oxide semiconductor. CMOS. Technically, ROM is known as CMOS, and that firmware is known as capital BIOS, basic input output system. This program is used to POST, power on self test process.
This program is used to post process. Right, එතකොට ROM එකේ task එක ඔයගොල්ලන්ට තේරුම් යන්න ඇති. ROM එක අපි පාවිච්චි කරන්නේ computer එක on වෙද්දී self test එකක් කරන්න. Power on self test. ඒක තමයි ওই booting up process එක. Right, our next memory is random access memory, RAM. RAM එක කියන්නේ computer එකේ තියෙන ROM එකට වඩා තවත් processor එකට processing වලට support කරන memory එකක්. දැන් ROM එක processing වලට support එකක් නෑ මම කතා කරා ඉස්සෙල්ලා. ඒ විදිහට අපිට ROM එක ගැන කියන්න පුළුවන් එයා post process එක power on self test. එයා booting up process එකට support කරන කෙනෙක්. හැබැයි RAM එක දිගටම computer එක use කරනකොට userට නිතරම ඕන වෙන එකක් තමයි RAM එක කියලා කියන්නේ. ROM එකේ දේවල් store කරේ temporarily but RAM store data permanently. එහෙම ගත්තාම ROM එකට වඩා RAM එක capacity එකෙනුත් ටිකක් වැඩි, price එකෙනුත් වැඩි. හරි. Right, our topic is random access memory, RAM. Paragraph. RAM means random access memory. RAM is a form of primary memory form of computer memory, form of primary memory that can be read and change data in any order, typically used to store working data temporarily. Computer එකේ random access memory එකේ capacity එක compare කරනකොට read only memory එකත් එක්ක it is larger than read only memory. Because this type of memory, RAM, can be used to exchange data between user and processor. එතකොට එතන ලොකු capacity high amount of data තියෙනවනේ transfer කරන්න දෙපැත්තට. අන්න මේකේ capacity එක ටිකක් ලොකුවට ඕන වෙනවා. New paragraph. The data stored in RAM will be deleted when the computer is switched off. Therefore, this is known as volatile memory. මේකේ කිසිම දෙයක් permanently store වෙන්නේ නැහැ. store වෙලා තියෙන්නේ power තියෙනකන් විතරයි. power disconnect වුණොත් RAM එකේ තියෙන data ඔක්කොම මැකිලා යනවා. Right, next one is cache memory. දැන් අපේ primary memory එක තියෙනවනේ. අපිට ඒකේ ඒ memory වල අපි දැන් classify කරා වර්ග දෙකක් RAM ROM. RAM එක කියන එක CPU එකට directly data යවන එකන. එතකොට RAM එකේ main task එක තමයි data transfer between user and CPU. එතකොට user CPU අතර data ගෙනියනකොට user කියන්නේ data transfer speed එක අඩු එක්කෙනෙක්. CPU එක කියන්නේ data transfer speed එක processing speed එක වැඩි එක්කෙනෙක්. user minutes වලින් වැඩ කරන කෙනෙක්. CPU එක millisecond වලින් microsecond වලින් වැඩ කරන කෙනෙක්.
ඉතින් එහෙම කරද්දී කම්පියුටර් එකට ඕන කරන ස්පීඩ් එක බැලන්ස් කරගන්න ඇඩ්ජස්ට් කරගන්න මීඩියේටර් කෙනෙක් ඕන වෙනවා මේ දෙන්න අතර. This mediator is known as cache memory, right? Cache memory is a type of mediator between main memory, also known as primary memory, and CPU to speed up data transfer between them. There are three types of cache memories are available. Level 1, level 2, and level 3. Most computer contain level 1 and level 2 cache memory inside the CPU, right? But modern computer contain another type of cache memory, level 3 in the motherboard, right? එතකොට cache memory එක use කරන්නේ speed කරන්න data transfer between process and main memory. Cache memory එක කියන එක ඕනමයි computer එකක තියෙන්න. Right, our topic is cache memory. CACHE, cache memory. Cache memory is a type of high speed primary memory. It is used to speed up data communication between RAM and CPU. Cache memory is also known as CPU memory. Cache memory is also volatile memory. Right, consider the following diagram. ඔගොල්ලෝ මේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන මෙන්න මේ ඩයග්‍රෑම් එක මෙන්න මේ චුට්ට ඇඳගත්තා නම් ඇති ඔය CPU එකයි primary memory එකයි අතර cache memory එක තියෙනවා කියන්න data transfer තියෙනවා දෙපැත්තට primary memory එකේ ඉඳලා CPU එකට එනවා CPU එකේ ඉඳලා primary memory එකට යනවා details ලියන්න ඕන නැහැ. Right, our next topic is volatile and non-volatile memory. දැන් අපිට කලින් RAM එක අපි volatile කියලා කතා කරා. ඉතින් මොකද්ද මේක කියලාත් බලන්න ඕනනේ. Topic is volatile and non-volatile memory. Volatile කියන
වචනේ තේරුම නිකන් වාෂ්ප වෙනවා වගේ අදහසක්. volatile memory කියන memory වල data store වෙන්නේ current එකත් එක්ක. current එක නැත්තම් data store කරන්න බෑ volatile memory වල. ගොඩක් chip වර්ග read only memory category එකේ ඒවා නෙමේ. random access memory category එකේ තියෙන chip වර්ග volatile. cache memory volatile, register memory volatile, ඊළඟට ඔය මේ normal අපි typical RAM එක volatile කියලා කතා කරන්නේ. හැබැයි ROM එක non volatile memory එකක්. ROM එක ඇතුලේ තියෙන data current එක තිබ්බත් නැතත් දැන් motherboard එක අපිට අපි කඩෙන් අරගෙන එනකොට motherboard එකට අපි current line එකක් plug කරගෙන ගේන්නේ නැහැ නේ. ඒකේ තියෙන දේවල් store වෙලා තියෙනවා ROM එක ඇතුලේ. ඒ non volatile හින්දා. pen drive එකක් ගත්තත් non volatile. හැබැයි ඒක storage device එකක් but it is non volatile. Right. Paragraph. Volatile memory is used to store computer programs and data that CPU needs in real time and is erased once computer is switched off. RAM, cache memory and register memory are example for volatile memory. New paragraph. Non-volatile memory is static and remains in the computer if computer is switched off. Example, ROM, hard disk, pen drive, etc. Right. Our next topic is second main topic. The first one අපි බැලුවේ main memory ගැන. ඒකේ type තුනක් කතා කරා. Second one, secondary memory, also known as secondary storage. Secondary memory or also known as secondary storage. මේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඩයග්‍රෑම් එක ඔහොමම එක්සෑම් වලට ෆිල් කරන්නත් වෙනවා. ඉතින් ඒකින්ද ඕක හොඳට මතක තියාගන්න ඕන ඕගොල්ලෝ. මොනවාද මේ secondary memory නැත්නම් storage කියලා කියන්නේ? secondary storage එක ඇතුළේ අපි data permanent store කරගන්නවා. data permanent store කරගන්න තමයි secondary storage එක පාවිච්චි කරන්නේ. ඔයාගේ කම්පියුටර් එකේ hard disk එකක් තියෙනවා නම් ඒක secondary storage එකක්. ඔයා pen drive එකක් memory card එකක් පාවිච්චි කරනවා නම් also known as secondary storage. CD, any type of CD, DVD, Blu-ray, also secondary storage. Data අපි copy කරලා අරන් තියන්නේ secondary store වල. Primary storage වල, primary memory වල අපි data අරන් තියන්නේ නැහැ පරිස්සමට. දැන් ROM එකේ වුණත් ඒ තියෙන data අපිට අරන් තියන්න ඕනේ නැහැ නේ. ඒක ඕන වෙන්නේ computer එකේ වැඩකට. ඒවා user data නෙමෙයි. system data. RAM එකක අපි මොනවා හරි RAM එකට copy කරලා RAM එක ගලවලා අරන් තියනවද කොහෙන් හරි? නෑ කවදාවත් එහෙම වැඩක් කරන්නේ නැහැ. මේ අපි කතා කරන memory එක අනික් ඒවට වඩා ටිකක් වෙනස් කියන එක ඔයා මතක තියාගන්න ඕන. මේක memory එකක් කිව්වට ඒක also known as storage device. Data store කරන්නේ permanently.
කැපැසිටි ගොඩක් වැඩි. ප්‍රයිස් එක කලින් කතා කරපු මෙමරි තරම් වැඩි නැහැ. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් දැන් RAM එකේ කැපැසිටි එක ගැන අපි බලන්නේ 4GB 8GB සාමාන්‍යයෙන් 8GB විතර RAM එකක් දැන් DDR4 රුපියල් 8000ක් 9000ක් වගේ වෙනවා. අලුතෙන් එන ඒවා. ඊට අඩුවට තියෙන්නේ. ඊට අඩුයි. උපරිම 8000ක් කියමුකෝ. ඒ ගානට ඔයාට සෙකන්ඩරි ස්ටෝරේජ් එකක් ගන්න පුළුවන් 1 ටෙරාබයිට් විතර. 1 ටෙරාබයිට් හાર્ඩ් එකකුත් වෙන්නේ රුපියල් 8000ක් විතර වගේ. එතකොට 8GB වලට වඩා 1 ටෙරාබයිට් කියන්නේ කැපැසිටි එක ගොඩාක් වැඩි. අපි කැපැසිටි ගැන ඊළඟ ලෙසන් එකේ බලමු. ගොඩාක් වැඩි ඊට වඩා. හැබැයි ප්‍රයිස් එක ගත්තොත් දෙකේම නිකන් එක ගාන වගේ. ඇයි? මේන් මෙමරි ගණන් වැඩි සෙකන්ඩරි මෙමරි වලට වඩා. සෙකන්ඩරි මෙමරි ගණන් අඩුයි. රයිට්. ලියා ගන්න. secondary memory, also known as secondary storage, secondary storage store data and information permanently. This type of storage used as internal storage device internal storage devices as well as external portable storage devices. Following diagram show the classification of secondary storage. මේ diagram එක බලමු අපි. Secondary storage can be classified into three types: magnetic media, optical media and solid state media. පස්සේ කතා කරමු. Example: magnetic media, hard disk, floppy disk and tape. Optical media, CD, DVD and Blu-ray. Solid state media, USB flash drive, also known as pen drive, memory card and SSD drives කියලා ලියන්න. SSD drive කියලාත් එතන example එකක් තුනක් වෙන්න ලියන්න. ඒතර ඔය chart එක ඔතනට ඇඳ ගන්න. classification එක. right අපි one by one බලමු storage medium වල තියෙන characteristic මොනවද කියලා. First one, magnetic storage devices. Magnetic storage devices. magnetic field එකක් use කරලා data store කරනවා නම් data read කරනවා නම් erase කරනවා නම් එතකොට ඒවා magnetic storage. අපිට සාමාන්‍යයෙන් magnetic විදියට කතා කරන්න තියෙන හොඳම example එක තමයි hard disk එක. ඔයගොල්ලන්ගේ textbook එකේ තියෙනවා hard disk එකේ detailed image එකක්. හැබැයි අපිට එච්චර මේ connectors ගැන එහෙම කතා කරන්න ඕනේ නැහැ. අපි නිකන් ඒ ටික ලියන්න ඕනේ නැහැ. කතා කරලා බලමු. right ලියා ගන්න මෙහෙම. In magnetic storage devices, stored data by using magnetic field. There are several devices are used magnetic technology to store, retrieve and erase data. Example: magnetic tape. ඉස්සරහින් ඉඩ තියන්න චුට්ටක් magnetic tape කියලා ලියලා ඉස්සරහ රූල ඉඩ තියන්න හැමම bracket ඇතුලේ ලියන්න දෙයක් තියෙනවා. magnetic disk, දෙකක් තියෙනවා, magnetic tape and magnetic disk. දැන් උඩ කියවනේ magnetic tape කියලා එකක්. දැන් tape කියන storage එක අපි use කරන්නේ මේ දැන් අපි වැඩි පාවිච්චි කරන්නේ නැහැ tape.
හැබැයි ලොකු ඩේටා ස්ටෝ වලට ටේප් තියාගෙන ඉන්නවා. ඔය දැන් කෝල් රෙකෝඩිං වලට දැන් අපි ටෙලිෆෝන් කන්වර්සේෂන් එහෙම යන වෙලාවට ඒගොල්ලෝ ටෙලිකමියුනිකේෂන් කම්පැනිස් ඒව රෙකෝඩ් කරනවා. අන්න ඒ වගේ දැන් අ, නිතර ආපහු ඒවා අහන්නේ නැහැ. ඒගොල්ලෝ අහන්නේ නැහැනේ අපි කතා කරේ මොනවද කියලා. අන්න ඒ වගේ ඩේටා ස්ටෝර් කරන තැනකට ටේප් හොඳයි. මොකද ටේප් එකක් මේ නිකන් වීල් එකකට එතන ටේප් එකක් විදිහට නේ එක තියෙන්නේ. අර කැසට් පීස් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. එතකොට අන්න ඒ ටේප් එකේ තියෙන ඩේටා දැන් රෙකෝඩ් වෙනකොට පරණ ඒවා යට වෙවි තමයි රෙකෝඩ් වෙන්නේ. එතකොට ඒවා ආයෙ ඉක්මනට ආපහු ගන්න බෑ. අන්න එහෙම ස්ටෝර් කරන තැනකට තමයි ටේප් හරියන්නේ. ඔතන බ්‍රැකට් ඇතුලේ ලියා ගන්න up to up to up to 320 GB up to 320 GB right up to 320 GB capacity එහෙමයි. magnetic disk කියන කැටගරි එක කැටගරි දෙකකට කැටගරයිස් කරන්න පුළුවන්. within bracket floppy disk and hard disk. floppy disk and hard disk. floppy disk කියන කැටගරි එකක් දැන් පාවිච්චි කරන්නේ නැහැ. floppy disk වල capacities අපි ඔය capacities ලියාගමු. floppy disk capacity කියලා අපි පොඩි ලයින් එකක් ලියාගමු. floppy disk වල තියෙන්නේ 1.44 MB 2.88 MB 1.44 MB 2.88 MB ඊළඟට තව කැටගරි එකක් තියෙනවා zip disk ZIP zip disk zip disk slash jazz disk JAZZ jazz disk jazz disk right jazz disk ඒ දෙකටම capacities ලියන්න 100 MB 200 MB floppy disk වලට වඩා ටිකක් capacity එක වැඩි right ඊළඟට hard disk capacities ඔය ලියන්නේ hard disk ඔය ඔක්කොම disk වල data store කරනවා දැන් floppy disk කියන ඒවා disk එක floppy ඒකේ material එකම floppy material එකක් හරි අපි classes දැන් පටන් ගත්තාම බලමු ඔය ටික ආපහු express මොනවද මේ devices ඔය board මොනවද ඒවා අපි පොඩ්ඩක් බලමු එතකොට මේ floppy disk එකට වඩා hard disk එක higher plate එකක් metal plate එකක් එතකොට ඒක දැන් අපි ඔය කම්පියුටර් වල data store කරන්න ගන්න storage medium එකට පාවිච්චි කරන්නේ hard disk
හරි කැපැසිටිස් සාමාන්‍යයෙන් දැන් මේ කාලේ වෙනකොට 4TB 6TB ලොකු කැපැසිටිස් වලින් තියෙනවා. කැපැසිටිස් 250GB to 250GB to 4TB වගේ ලියන්න. 4TB 4 terabyte. දැන් මේ hard disk එක ගත්තාම hard disk එකේ බලන්න plates තියෙනවා. බලන්න hard disk එකේ ඒ මේ තියෙන parts එකේ list එකක් දීලා තියෙනවා. Hard disk is made of several components. First one, plater. Plater is known as uh, aluminium or any type of metallic material, metallic disk. දැන් normal desktop hard disk එකක ඔය disk එක 5600 rpm වගේ. ඒ කියන්නේ විනාඩියකට වට 5000 ගාණක් විතර කැරකෙනවා. high speed data access කරන්න එච්චර වේගකින් කැරකෙන්න ඕන. ඊටත් වැඩි ස්පීඩ් තියෙන ඒවා තියෙනවා. මම දැන් ඔය සර්වර්ස් වලට එහෙම එන ඒවා තියෙනවා 10000 rpm. ඩෙස්ක්ටොප් කම්පියුටර් වල තමයි ගොඩක්ම මේ 7200 විතර වගේ තියෙන්නේ. ලැප්ටොප් වල 5600 වගේ තියෙන්නේ. ඒ කියන්නේ 5600 rpm. ඉතින් එච්චර ලොකු වේගයෙන් කැරකෙනවා ඩිස්ක් එක. ස්ප්ලින්ඩල් එක යූස් කරන්නේ ඔය ඒ ප්ලේට් එක අල්ලගන්න. ඒක තමයි මෝටර් එක. ඇත්තටම ඔය ස්ප්ලින්ඩර් එක කියන්නේ මෝටර් එකක්. ස්ටෙපර් මෝටර් එකක්. ඒක හරි ෆාස්ට් කරකවන්න පුළුවන්. හෙඩ් එක කියලා එකක් තියෙනවා තුනේ බලන්න. හෙඩ් එකෙන් තමයි හાર્ඩ් ඩිස්ක් එකේ ප්ලේට් එක රීඩ් කරන්නේ. ඔය කරන්ට් එක යන්න හොඳ නැහැ කියලා කියන්නේ ඔය හෙඩ් එක හයියෙන් ප්ලේට් එක උඩට අතෑරුණොත් එහෙම හાર્ඩ් ඩිස්ක් එකේ ප්ලේට්ස් ඩැමේජ් වෙනවා. හරි සාමාන්‍යයෙන් හાર્ඩ් ඩිස්ක් එකක් අපි UPS එකක් යූස් කරන්නේ මොකටද? UPS එකක් අපි කම්පියුටර් වල ෆිසිකල් සිකියුරිටි වැඩි කරන්න පාවිච්චි කරන දෙයක් නේ හાર્ඩ් ඩිස්ක් එක. මේ UPS එක. එතකොට hard disk එක තමයි ඔය UPS එක දාන එකෙන් ප්‍රොටෙක්ට් වෙන්නේ ඇත්තටම. කරන්ට් එක යනකොට ඔය head එක plate වල වදින එක නවත්ත ගන්න පුළුවන්. actuator arm එකක් තියෙනවා. actuator arm එකට තමයි head එක connect කරන්නේ. ඒ arm එක හැම වෙලේම up and down moving compatible විදියට තමයි හදලා තියෙන්නේ. ඒක හැම වෙලාවෙම move වෙනවා. ඔය මිඩල් සෙක්ෂන් එකට ඊට පස්සේ අවුටර් සෙක්ෂන් එකට දෙපැත්තටම මූව් වෙවි තියෙන්නේ. එතකොට තමයි රීඩ් කරන්නේ ප්ලේට් එක. පවර් කනෙක්ටර් එක දීලා තියෙනවා. ඒක අපි හાર્ඩ් ඩිස්ක් එකට අපේ පවර් සප්ලයි එකෙන් කරන්ට් එක දෙන තැන තමයි පවර් කනෙක්ටර් එක. ඊළඟට IDE කනෙක්ටර් කියලා තමයි ওই ඩයග්‍රෑම් එකේ තියෙන්නේ. ඕක IDE නෙමෙයි මේ කාලේ වෙනකොට SATA කියන ෆෝමැට් එකනොත් තියෙනවා. ඉතින් මේ ෆෝමැට් දෙකම data communicate කරන්න පාවිච්චි කරන දෙකක්. ඊළඟට ඕකේ 7 වෙනි එකේ පෙන්නනවා තව ඇක්ටුවේටර් එකක්. ඒ ඇක්ටුවේටර් එක තමයි අර ආම් එකට ඕන කරන මැග්නටික් ෆීල්ඩ් එක හදලා දෙනවා. උතන තියෙනවා නියුඩීනියම් මැග්නට් දෙකක් හයි පවර්ෆුල්. හાર્ඩ් ඩිස්ක් එකක් ඇතුලේ තියෙන මැග්නට් දෙක ගලවලා එකට අලවලා බැලුවොත් ඇදලා ගලවන්න බැරි තරම් ඇලිලා තියෙන එක. ඒ තරම් මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා ඒකේ. නියුඩීනියම් මැග්නට් කියන මැග්නට් වර්ගය තමයි තියෙන්නේ. අර සුදු පාට මැග්නට් එකක් තියෙන එක තියෙන්නේ. ඉතින් ඔය දේවල් ටික එකතු වෙලා තමයි හાર્ඩ් ඩිස්ක් එකක් හැදිලා තියෙන්නේ. ෆස්ට් ඩයග්‍රෑම් එක ඒක තියෙනවා. දෙවෙනි එකෙත් ඔන්න හાર્ඩ් ඩිස්ක් එකක
ප්ලේට්ස් ගොඩක් තියෙන වෙලාවක් මොකද කලින් එකේ ප්ලේට් එකයි තියෙන්නේ කැපැසිටි වැඩි වෙනකොට ප්ලේට් වැඩි කරගන්නවා. තුන්වෙනි ෆොටෝ එකේ තියෙන එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක්. ඉතින් මේවා ඔක්කොම මැග්නටික් ටෙක්නොලොජි යූස් කරන ඒවා. ඔන්න ටේප් වල ෆොටෝස් වගේකුත් දීලා තියෙනවා. right. second one optical media. optical media. optical media කියන්නේ මොනවා හරි පොඩි optical ray එකක් යූස් කරලා optical ray එකක් කිව්වහම lasers තමයි ඒකට යූස් කරන්නේ. ඉතින් laser technologies දෙකක් තියෙනවා මේ data read කරන්න write කරන්න. ඒකෙදි red ray laser technology එකයි blue ray laser technology එකයි කියලා technologies තමයි දෙකක් තියෙන්නේ. දැන් කලින් තියෙන හැම storage medium එකකම ඒ කියන්නේ CD DVD කියන කැටගරි වල ඒ කැටගරීස් වල data store කරන්න පාවිච්චි කරන්නේ red ray. හැබැයි දැන් blue ray කියලා ටෙක්නොලොජි එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒකේ කැපැසිටි ගොඩක් වැඩි. blue ray වල data store කරන්න පාවිච්චි කරන්නේ blue ray. blue color laser එකක්. CDs ගත්තොත් CD main category දෙකයි. එකක් CD R කියන જાතිය. CD R කියන්නේ CD recordable. අපිට එකපාරක් write කරන්න පුළුවන්. CDRW කියලා කියන්නේ CD rewritable. erasing writing දෙකම පුළුවන්. එතකොට මේවා සාමාන්‍යයෙන් MB 650 MB to 900 MB තියෙනවා. හැබැයි 900 MB ඒවා දැන් මාකට් එකේ නැහැ. දැන් මැක්සිමම් බනානා ලයිට් හරි මොකක් හරි CD එකක් එනවා. ඒකේ තියෙනවා 730 MB. ඊට වඩා නැහැ 730 or 750. DVDs ගත්තොත් DVD වල කැටගරීස් හතරක් තියෙනවා. ඒකත් සබ් කැටගරි වලට ආපහු බෙදෙනවා. ඉතින් DVD වලත් DVD R, DVD recordable and DVD RW, DVD rewritable කියන කැටගරි දෙකෙන් එනවා. ඒවා එකක් හතරකට බෙදෙනවා. single side single layer DVD කියලා කැටගරි එකක් එනවා. single side single layer DVD කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය රුපියල් 25ට 30ට ගන්න DVD එක රුපියල් 25ට 30ට තියෙන GB 4.7ක් ස්ටෝර් කරන්න පුළුවන් 4.7 GB capacity DVD එක. single side single layer. second one single side dual layer. ඒක එතකොට 8.5 GB capacity එකක් තියෙනවා. ඒ DVD තු ලංකාවේ ගන්න තියෙනවා මාකට් එකේ. දැනටත් තියෙනවා MT CD එකක් රුපියල් 100ක් විතර වගේ වෙනකොට ගන්න පුළුවන්. another one is double side single layer. එකම DVD එකේ දෙපැත්තම write කරන්න පුළුවන්. එතකොට ඒක 9.4 GB capacity එකකින් තියෙන්නේ 4.7 දෙකක් 4.7 දෙකක් අපිට write කරන්න පුළුවන්. දෙපැත්තම write වෙනවා. and last one single side double side dual layer. එතකොට 8.5 ගානේ දෙකක් write කරන්න පුළුවන්. maximum capacity එක 17 GB. ඉතින් ඔය වගේ ඒවා නම් හොයන්න අඩුයි. dual side double side DVDත් මාකට් එකේ දැන් අඩුයි. මොකද ඒකේ durability එක ගොඩක් අඩුයි. අපිට පරිස්සම් කරන්න අමාරුයි. damage වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි හින්දා. ඒවා DVD. එතකොට ඔයා ලියන්න ඕන CD එක example එකක් compact disc recordable and compact disc rewritable, capacity 650 MB and 900 MB. chart එකක් තියෙනවා textbook එකේ. symbols උත් දීලා තියෙනවා ඒකේ. ඊළඟට DVD R, DVD RW දෙකම තියෙනවා. DVD means digital versatile disc. 4.72 මේක නම් තියෙන්නේ single side single layer එකයි double side single layer එකේ capacities දෙක තමයි ඔය දීලා තියෙන්නේ. ඒ වුණාට ඇත්තටම 8.5 එක තමයි common. ඔය 9.4 එක common CD එකක් නෙමෙයි. දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඊගායක Blu-ray. එතකොට Blu-ray R කියන එකෙන් එනවා Blu-ray recordable, Blu-ray RW නෙමෙයි ඒකට කියන්නේ RE. recordable and erasable. RE. දැන් DVD CD වල RW නේ අපි කියන්නේ rewritable.
Blu-ray වල rewritable කියලා කියන්නේ recordable and erasable කියලා කියනවා. එතකොට Blu-ray වලත් කැටගරි උතන තව එකක් දීලා තියෙනවා Blu-ray 3D disk එක. 3D disk එකේ capacity එක වැඩි ගොඩක් normal disk එකට වඩා. සාමාන්‍යයෙන් Blu-ray range එකක් එයා දීලා තියෙන්නේ ඕක 20 to 128 GB වගේ Blu-ray තියෙනවා ගන්න. Blu-ray disk ගණන් වැඩි අනික් disk වලට වඩා. Right. A optical storage. CD, DVD and Blu-ray. Last one, electronic storage, also known as semiconductor storage, and another name, solid state device. In this device, they used electric signal to store, retrieve and erase data. මේක ටෙක්නොලොජි එක totally electronic. මේක ඇතුලේ තියෙන semiconductor එකක්, IC එකක්. ROM එකක් වගේ කියලා හිතන්නකො ROM එකක් තියෙනවා. එතකොට මේ ROM එක read only නෙමෙයි හැබැයි. Both read and write. හැබැයි සයිකල් එකක් තියෙනවා මතක තියාගන්න පෙන් ඩ්‍රයිව් එකක් වුණත් ඉරේස් කරන්න ආපහු දේවල් දාන්න මකන්න තියෙන වාර ගාණක් තියෙනවා. ඒ ගාණ ඉවරනාට පස්සේ ඒක යූසබල් ලයිෆ් සයිකල් එක ඉවර වෙනවා. හරි. සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් මිනිමම් 10000 සයිකල්ස් තියෙනවා කියලා. ඉතින් ඊට වැඩි 10000ක් ඔයාලට පුළුවන් ෆෝමැට් කරන්න පෙන් එකක්. 10000ක් ෆෝමැට් කරන්න තිබුණාම ඇතිනේ. ලොකු සයිකල් එකක් තියෙනවා. ඒතකොට පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් කියන දෙකම ඔයාට මේකට එක්සාම්පල් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ටෙක්ස්ට් බුක් එකේ නැති ඩිවයිස් එකක් දැන් හොඳටම පාවිච්චි කරන එකක් SSD solid state drive කියන වචනේ අන්න එතනට තමයි එන්න ඕන. SSD hard disk එක්සාම්පල් තුන්වෙනි එක්සාම්පල් එකට ඔයගොල්ලෝ ලියන්න ඕන. දැන් පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් වගේ නම් එක එක කැපැසිටිස් වලින් තියෙනවා. SSD hard disk සාමාන්‍යයෙන් පෙන් වලට වඩා එහෙම ගණන් වැඩි. next one තව කැටගරි එකක් තියෙනවා solid state hard drive තියෙනවා M2 hard disk M2 stick කියලාත් කියනවා M2 storage කියලාත් කියනවා දැන් අලුතෙන්ම එන එකට අපි කියනවා NVMe ඔන්න ඔය කියන කැටගරීස් වල ඔක්කොම ඉලෙක්ට්‍රොනික ස්ටෝරේජස් විදිහට අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒ වගේ කැපැසිටිස් ගත්තාම පෙන් ඩ්‍රයිව් සාමාන්‍යයෙන් මිනිමම් අපි දැන් නම් තියෙන්නේ 4GB වගේ ඊට අඩු 1GB 512MB 256MB එමත් මුල් කාලේ තිබුණ පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් ඔක්කොම දැන් එහෙම නැහැ. දැන් කවුරු ගත්තත් අඩුම 4GB වත් ගන්නවා ඊට වැඩි වෙන ගන්නේ. දැන් ඔය NVMe M2 වගේ ඒවා ලැප්ටොප් එකේ hard disk එක වෙනුවට දාන්න පුළුවන් ඒවා සාමාන්‍යයෙන් ගොඩාක් access speed එක වැඩි ඒවා. එකක් දාගත්තාම hard disk එකක් වගේ lag වෙන්නේ අරවමව මොනවත් නැහැ.
ඉතින් ඒවත් කැපැසිටිස් තියෙනවා 128GB 250GB 500GB 600GB 1TB NVMe එකක් මම හිතන්නේ රුපියල් 40,000ක් 50,000ක් විතර වගේ වෙනවා 1TB NVMe එකක්. ඉතින් ඒවා කැපැසිටිස් ගොඩක් වැඩි. ගානත් වැඩි ඒ වගේම.